ආයුබෝවන් දුවේ මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි පාඩම මීට කලින් අපි කරා ක්‍රියා නම්බර්ස් තාත්වික සංඛ්‍යා ඒ වගේම සංස්කෘත කියලා පාඩම් දෙකක් මේක තුන්වෙනි පාඩම කියලා කිව්වේ සිලබස් එකේ තියෙන 8 වෙනි පාඩම නමුත් අපිට NI එකකින් නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත කරලා තියෙන විදියට තුන්වෙනි පාඩම ලෙස ඉගෙනීමේ යුතු පාඩම 12 වසර පළමු වසර පළමු වන වාරයේ තුන්වෙනි පාඩම. ඒකයි මම තුන්වෙනි පාඩම කියලා කිව්වේ. දැන් මේ පාඩමේ මාතෘකාව කෝණ මැනීම. measurement of angles. කෝණ මැනීම. දැන් කෝණයක් කියන්නේ මොකක්ද කියලා දුන්න පුතාලා ඉස්සර ඉඳලා ඉගෙනගෙන තියෙනවා. දැන් කෝණයක් කියන්නේ දැන් මෙහෙම ගත්තොත් අපි දන්නවා AB සහ AC රේඛා ඛණ්ඩ දෙකක් එකතු වෙනවා නම් මෙන්න මෙතන තියෙන කෝණය මනින්න ඕන නම් මේ කෝණය මනින්න අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ නම් අංශක පාවිච්චි කරලා ඕගොල්ලන්ට ඒක හරිය හැමෝම දන්න දෙයක්. දැන් මේ කෝණයක් මනින්න ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේදී බොහෝ විට විචල්්‍ය කෝණයක් unknown angles දන්නේ නැති කෝණයක් ඉන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ග්‍රීක හෝඩියේ තියෙන මේ ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා, තීටා මෙන්න මේ වගේ සංකේත තමයි ගොඩක් මේ ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේදී ඕගොල්ලන්ට හම්බ වෙන්නේ කෝණ මැනීම කෝණයක විශාලත්වයේ සඳහා. පොඩි කාලේ නම් අංශක ගණනක් නේ ආවේ. එහෙම එනේවත් තියෙනවා. නමුත් බොහෝ වෙලාවට මේ වගේම තමයි ඕගොල්ලන් දෙන්නේ. ඒ නිසා මේ ග්‍රීක හෝඩියේ තියෙන අකුරු ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකට ගියාම ග්‍රීක ඇල්ෆබෙට් කියලා ගහුවම බලා ගන්න පුළුවන්. මේ අකුරු ඔක්කොම චුට්ටක් ෆැමිලියර් වෙන්න ඒක ගොඩක් හොඳයි ඕගොල්ලන්ට. එතකොට දැන් මෙතන අපි කෝණයක් කියනකොට ඕගොල්ලන්ට ඉස්සර අපි පොඩි කාලේ නම් කෝණයක් මනින හැටි නිකන් සාමාන්‍ය එක කෝණයක් තිබුණේ. දැන් මෙතන කෝණයක් මනිනට අපිට ඉස්සරලා බලමු ධන කෝණයක් සහ ඍණ කෝණයක් කියන්නේ මොකක්ද කියලා. ධන කෝණයක් කියන්නේ අපි ගණිතයේදී අපි අර්ථ දක්වන්නේ ඕනෑම භ්‍රමණයක්. භ්‍රමණය වෙන්න පුළුවන් දිශා දෙකක් තියෙනවා. එකක් තමයි වාමාවර්ත දිශාවට සහ දක්ෂිනාවර්ත දිශාව අනිත් එක. anti-clockwise direction and clockwise direction. anti-clockwise direction කියන්නේ මෙන්න මේ පැත්ත. clockwise direction කියන්නේ මේ පැත්ත. සාමාන්‍යයෙන් anti-clockwise direction අපි mathematics වල advanced level class එකේදී ඕනෑම භ්‍රමණයක් rotation එක anti-clockwise direction එකට වුණොත් ඒක positive කියලා clockwise direction එකට වුණොත් ඒක negative කියලා අපි සම්මතයක් වශයෙන් ගන්නවා. හුඟක් වෙලාවට දැන් මේ positive negative දෙක අපිට applied maths වලදී තමයි ගොඩක් ඕන වෙන්නේ මේ positive negative directions දෙක. pure maths වලදී ටිකක් ඕන වෙනවා. දැන් කෝණයක් ගත්තොත් දැන් AB සහ BC අතර මෙන්න මේ කෝණය θ කියලා අපි ගත්තොත් AB රේඛාව BC රේඛාව හමු වීම සඳහා කොච්චර හැරෙන්න ඕනද? අන්න ඒකට තමයි මෙතන තියෙන කෝණය වෙන්නේ. ඒක හැරෙන්න ඕන නම් AB රේඛාව මෙන්න මේ පැත්තට හැරිලා anti-clockwise direction එකට මෙන්න මේ අතට හැරිලා තමයි අර අපි positive කියන direction එකට හැරිලා තමයි මේ රේඛාව හමු වෙන්නේ. ඒ නිසා යම්කිසි රේඛාවක් හමු වෙන්න anti-clockwise direction එකට යනවා නම් කෝණය anti-clockwise direction එකට මැන්නොත් ඒක positive angle එකක් කියලා clockwise direction එකට මැන්නොත් දැන් BC රේඛාව BA හමු වෙන්න නම් මේ පැත්තට එන්න ඕන. අන්න ඒක negative angle එකක් කියලා අපි මේ A level class එකේදී ගන්නවා. මේවා ඉදිරියට ඔයගොල්ලන්ට trigonometry එහෙම කරනකොට ඊට වඩා විස්තර වශයෙන් දැනගන්න පුළුවන් වෙයි. දැන් අපි බලමු කෝණයක් මනින්න මොකද්ද හේතු උනේ කියලා. ඉස්සරම ancient Babyloniansලා තමයි මේ කෝණේ මනින්න මේ degrees පාවිච්චි කරේ අංශක පාවිච්චි කරේ. ඒගොල්ලෝ දැන් ඉන්නකොට
ඒගොල්ලන්ගේ නිදහස ගොඩක් තිබුණා. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා තමා අවට තියෙන ලෝකය ගැන ඉගෙන ගන්න. ඒගොල්ලෝ නෝටිස් කරා තමාවට තියෙන ලෝකය. දැන් වින්ටර් එකේදී ගස්වල අතු හැලෙන, කොළ හැලෙනවා. ඊට පස්සේ ස්ප්‍රින් එකේදී පොඩ්ඩක් දළු ලාගෙන මල් හැදීගෙන එනවා. ඊට පස්සේ සමර් එකේදී හොඳටම මල් එනවා. ඊළඟට ඔටම් එකේදී නැවතත් අර කොළ හැලෙන්න පටන් අරගෙන නැවත සීතල වැඩි වෙනවා. ඔන්න ඔය වගේ ඍතු හතරක් ගැන ඒ කාලේ ඒගොල්ලෝ නෝටිස් කරා. ඒ වගේම ඒගොල්ලෝ නෝටිස් කරා දැන් මේ ඍතු හතර තියෙන්නේ මේ සාමාන්‍යයෙන් එකක් සිද්ධ වෙලා අපි හිතමුකෝ ගස්වල කොළ හැලෙන්න ගත්තා කියලා. කොළ හැලිලා ආයිමත් කොළ දළු දාලා ආපහු මල් ඇවිල්ලා නැවත කොළ හැලෙන්න සාමාන්‍යයෙන් දවස් 360ක් වගේ යනවා කියලා ඒගොල්ලෝ නෝටිස් කරා. දවස් 360ක් අංශක 360ක් නෙවෙයි 360 days යනවා කියලා ඒගොල්ලෝ නෝටිස් කරා. ඒ වගේම එක ක්‍රියාවක් සිද්ධ වෙලා නැවත ඒ ක්‍රියාව දැන් ඔටම් එකේ ඉඳලා නැවත ඔටම් එකට වින්ටර් එකේ ඉඳලා වින්ටර් එකට මේ 360 days වගේ යනවා කියලා ඒගොල්ලෝ නෝටිස් කරා. ඒතර ඒ වගේ මේගොල්ලෝ හිතාගත්තා ඒගොල්ලෝ ජීවත් වෙන මේ ලෝකය මෙන්න මෙතන කියලා හිතුවොත් ලෝකය තියෙන්නේ ඒ වටා තියෙන මෙන්න මේ විශ්වයේ තියෙන තාරකා පන්ති එහෙම මේ තියෙන යම් සිතාරකා පන්ති ටික හරියට නැවත එතනටම එන්න මෙච්චර වගේ දින ගාණක් ගත වෙනවා කියලා. ඉතින් මෙන්න මේ 360 days කියන එක නිසි අර යම් කිසි සීසන් එකක් ඇවිල්ලා තව සීසන් එකක් එන්න ඉච්චර යන නිසා ඒගොල්ලෝ අවුරුද්දකට දින 360ක් තියෙනවා කියලා තමයි ඉස්සර ගත්තේ. අන්න ඒ නිසා තමයි 360 කියන අංකය කැන්සර් මැනීම සඳහා භාවිතා කරේ. ඒ වගේම තව දෙයක් තියෙන්න ඕනේ මැතමැටිකලි කියන්න ඕනේ මේ 360 තෝරගන්න තව විශේෂ ගුණයක් තියෙනවා 360. 360 කියන සංඛ්‍යාව ගත්තාම ඒකට වෙන ගොඩාක්ම සාධක තියෙන සංඛ්‍යාවක්. 360 ගත්තොත් 2 3 4 5 6 7 නැහැ 8 9 10 11 ඇරුණාම 12 15 18 ඔය වගේ විශාල සාධක සංඛ්‍යා so many factors ඒ හේතුව තමයි මේ 360 තෝරගන්න තවත් හේතුවක් වෙන්න ඇත්තේ. ඒතර මේ 360 කොහොමද තෝරගත්තේ ඒක හොඳයි නැත්නම් දවසකට දින 400ක් ඒගොල්ලෝ කිව්වනම් අපි අදත් ගන්න වෙන්නේ දින 400යි. එහෙනම් ඩිග්‍රීස් 400ක් තියෙනවා කියලා තමයි අපිට ගන්න වෙන්නේ. නමුත් මේ 360 කෙන එක ඒගොල්ලන්ගේ භාවිතය ආපු නිසා අපිත් ඒ විදිහටම ගෙනියනවා. දැන් එහෙමනම් මේ ඩිග්‍රියක් කියන එක අංශකයක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් මෙන්න මෙහිම වෘත්තයක් අරගෙන මෙන්න මේ ලක්ෂයේ මෙතන යම් කිසි තැනකින් පටන් අරගෙන නැවත එතෙන්ට එන්න. පරිපූර්ණ භ්‍රමණයක් දක්ෂිනාවර්තව යනකොට මෙතන ඇති වෙන කෝණාංශක 360යි කියලා තමයි ගන්නෙ. වෙන විදිහකින් කියනවා නම් මේ වෘත්තයක් ඇඳලා ඒ වෘත්තයේ පරිධිය අපි සාමාන්‍ය මෙහෙම හතරකට බෙදාගෙන මෙන්න මේ කෝණය මේක සමාන කෑලි 90කට බෙදුවොත් සමාන කෑලි 90කට මේකත් 90කට ඒ විදිහට 360ක් වගේ බෙදුවොත් මෙන්න මේ එක කොටසක් කේන්ද්‍රයේ ආපාතනය වන කෝණයට තමයි 1 ඩිග්‍රී එකක් කියලා කියන්නේ. මේ 360ක් අරගෙන 360කට බෙදලා මේ ඕනෑම කොටසක් කේන්ද්‍රයේ ආපාතනය වන කෝණය සමාන වෙනවා අංශක එකකට. ඒ විදිහට තමයි අංශක අර්ථ දැක්වේ. ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳලා ඒව දන්නවා. ඒ නිසා අපි කෝණ මැනීම සඳහා පාවිච්චි කරන එක මිනුමක් ලෙස අංශක නැත්නම් ඩිග්‍රීස් පාවිච්චි කරනවා. දැන් අංශක 10යි කියන එක මෙන්න මේ විදිහට ලියන බව ඔයගොල්ලෝ දන්නවා. 10 degrees 25 degrees නම් 25 degrees මේක බව ඔයගොල්ලෝ දන්නවා. දැන් මේ අංශක කියන එක භාවිතා කරනවත් එක්කම ලෝකයේ වෙන පැත්තක තවත් මිනුමක් මේ කෝණය මැනීම සඳහා භාවිතා කරා. ඒක මොකක්ද කියලා බැලුවොත් ඒගොල්ලෝ නෝටිස් කරා මෙන්න මේ වගේ දෙයක්. ඕනෑම වෘත්තයක් ගත්තා. ඕනෑම වෘත්තයක් අරගෙන ඒ වෘත්තයේ මේ පරිධිය සහ මෙන්න මේ රේඩියස් එක අරය
පරිධිය circumference එකයි අරයයි අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා. අපම මේ කලිනුත් මේක කතා කරා මේ පරිධිය මේ අරයෙන් බෙදුවොත් එන්නේ යම්කිසි නියත සංඛ්‍යාවක්. පරිධිය කියන්නේ 2πr අරයෙන් බෙදුවොත් r වලින් එන්නේ 2π කියලා මේ නියත සංඛ්‍යාවක් එන්නේ. 2π කියන සංඛ්‍යාවක් අපි තාත්වික සංඛ්‍යා පාඩමේ ඉරේෂනල් නම්බර්ස් යටතේ මේ 5 ගැන කතා කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මේක ඕනෑම රේඩියස් එකක් තියෙන ඕනෑම අරයක් තියෙන වෘතයකට මේක පොදු වෙනවා. එක මේක වටේ දිග නූලක් තියලා ඒ නූල දිග ඇරලා මේ අරයට සමාන කෑලි වලට කැපුවොත් හැම වෘතයකම පරිධියෙන් කපන්න පුළුවන් වෙන්නේ කෑලි 6යි පොඩි කෑල්ලක් ඉතුරු වෙනවා ඒක අරෙන් 7 පංගු දෙකකට සමාන වෙනවා. මෙන්න මෙහිම ඕනෑම වෘතයක් අරගෙන ඒ වෘතයේ මේ අරයට සමාන පරිධියෙන් කොටසක් තෝරගන්නවා අරයට සමාන වෙන. මෙන්න මෙතන මෙන්න මේ ආර්ක් ලෙන්ත් එක ආර්ට සමාන වෙන. තෝරගෙන මෙතන සෙන්ටර් එක ඕනම් මෙන්න මෙතන ආපාතනය වෙන මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණේ ඒගොල්ලෝ අර්ථ දැක්වුවා එක රේඩියන් එකක් කියලා. රේඩියන් එකක්. එකයි RAD. නැත්නම් 1 රේඩියන් කියන එකට මේ සිම්බල්ස් දෙකම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වගේ ගත්තොත් අපි දන්නවා මේ පරිධියෙන් පුළුවන්කම තියෙනවා මේ අරයට සමාන කෑලි 2යි 3යි 4යි 5යි 6යි මෙන්න මේ කෑල්ල ඉතුරු වෙනවා. එතකොට පොඩි කෑල්ලක් ඉතුරු වෙනවා. එතකොට මේ ටිකත් එක R එකක් මේ ටිකත් එක R එකක් අරයට සමාන කෑලි කැපුවොත් මේකත් R එකකට සමානයි මේකත් R එකකට සමානයි මේ හරිය මේකත් R එකකට සමානයි මෙන්න මේ ඉතුරු වෙන පොඩි කෑල්ලක් මෙන්න මේ කෑල්ල 7 පංගු 2යි R මෙන්න මේ තියරි එක ඕනම සර්කල් එකකට හරියනවා ඒ නිසා ඒගොල්ලෝ පාවිච්චි කරා මෙන්න මේක පුළුවන් මේ කෝණ මැනීම සඳහා මිම්මක් විදියට ගන්න කියලා මොකද්ද ඕනෑම වෘතයක එම වෘතයේ අරයට සමාන වෙන කොටසක් පරිධියෙන් තෝරගත්තොත් අන්න ඒ කොටස කේන්ද්‍රය ආපාතනය වන කෝණය එක රේඩියන් එකක් කියලා ගත්තොත් එවැනි කොටස් මෙතන තියෙනවා තව එකක් 3යි 4යි 5යි 6යි මෙතන සම්පූර්ණයෙන් තියෙනවා රේඩියන් 6යි 7න් 2ක් අන්න ඒ විදිහට තමයි මේ රේඩියන් කියන මිනුම අර්ථ දක්වන්නේ ඕනෑම වෘතයකින් වෘතයක පරිධියෙන් එම වෘතයේ අරයට සමාන වන වක්‍ර දිගකින් ආර්ක් ලෙන්ත් එක අරගෙන අන්න ඒ ලෙන්ත් එකෙන් කේන්ද්‍රය ආපාතනය වන කෝණය රේඩියන් එකයි කියලා තමයි ගත්තේ and the subtended at the center of the circle by the length of a circle length of an arc which is equal to the radius of the same circle is known as the one radius ඔන්න ඔය විදිහට තමයි 1 radian ඔය විදිහට තමයි මේ රේඩියන් කියන මිනුම අර්ථ දක්වලා තියෙන්නේ ඒ නිසා මේ පන්තියේදී ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේදී කෝණ මැනීම සඳහා අපි මිනුම් දෙකක් පාවිච්චි කරනවා පළවෙනි මිනුම අංශක දෙවනි මිනුම රේඩියන් අංශක degrees this is radian degrees and 10 degrees and 10 degrees 2 radians and 2 radian මේ symbol එක එහෙම නැත්නම් 2 RAD කියන මේ symbols දෙකම ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි දැනගන්න ඕන මේ radians
මේ රේඩියන් සහ මේ ඩිග්‍රීස් අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. දැන් තව විදිහකින් බලමු මේ රේඩියන් කියන එක අපි කිව්වේ රේඩියන් එකක් මෙතන තියෙනවා අංශක 360ක කෝණයක්. අංශක 360ක කෝණය සමාන වෙනවා රේඩියන් නම් 6යි 7න් 2කට කියලා. එතකොට මේ 6යි 7න් 2 කියන්නේ 7න් 44යි කියන එක. මේක අපිට කියන්න පුළුවන් 2 වැඩි කිරීම 7න් 22 කියලා. මේ 7න් 22 කියන සංඛ්‍යාව තමයි අපි පයි කියලා ගත්තේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ අංශක 360 සමාන වෙනවා අංශක 360 සමාන වෙනවා 2π රේඩියන් කියලා. මෙන්න මේක තමයි අංශක සහ රේඩියන් අතර තියෙන සම්බන්ධතාවය. ඊළඟට අපි බලමු මේ අංශක වලින් ලියන කෝණය නැත්නම් රේඩියන් වලින් සහ අංශක අතර මේ වගේ සම්බන්ධතාවයක් තියෙනවා. 2π කියලා ලියන්නේ 2π කියලා ලියන්නේ 2π රේඩියන් කියලා ලියන්නේ 360 degrees කියන එකට. එහෙම නැත්නම් 5 රේඩියන් කියලා කියන්නේ 180 degrees. අංශක 180ක් වෙනුවට තමයි පයි කියලා කියන්නේ. දැන් අපි බලමු එහෙමනම් සාමාන්‍ය කෝණ කිහිපයක් හැඳින්වීම සඳහා මේ රේඩියන් වලින් දෙන සංකේතය. අංශක අපිට හුඟක්ම වැදගත් වෙනවා. මෙන්න මේ කෝණ නිතරම එන එකක් මේ ක්ලාස් එකේදී 30 degrees අංශක 30 45 degrees 45 60 degrees 90 degrees 180 degrees 270 degrees 360 ඔන්න ඔය වගේ කෝණ මොනවටද මේවට සම්බන්ධ මේ කෝණ කොහොමද රේඩියන් වලින් ලියන්නේ? අපි 30 degrees කියලා කියන්නේ දැන් අපි දන්නවා 180 degrees කියන්නේ 180ක් කියන්නේ අංශක 180යි කියන්නේ රේඩියන් 5 වලට. අංශක 180ක් කියන කෝණය රේඩියන් 5. රේඩියන් 5 කියන්නේ රේඩියන් 6යි 7න් 2යි රේඩියන්. 6යි 7න් 2යි රේඩියන්. 6යි 7න් 2 කියන මිනුම අපි වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මොකද හුඟක් වෙනාවට අපි මේ 5 කෝණ වලින් තමයි රේඩියන් කීයද කියන එක මේ ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් එකේදී අපිට හුඟක් ඒවට ලියන්න වෙන්නේ in terms of 5. මේ 6 to 207 කියන එක අපි වැඩි පාවිච්චි කරන්නේ නැහැ. අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න මේක දැනගන්නත් ඕන. ඒ නිසා අපි බලමු 30 degrees කොහොමද අපි 5 වලට දාන්නේ. අපි දැන් degree 30 degrees කියන එක දානකොට මෙන්න මේවා පොඩි කාලේ අර පුංචි කාලේ හදන වගේ මේ ගණන හදලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඕගොල්ලෝ දන්නවා අංශක 180ක් කියන්නේ රේඩියන් 5 වලට බව. එහෙනම් එක අංශකයක් කියන්නේ පයෝ 180යි. අංශක θ කියන්නේ පයෝ 180යි θ. මෙන්න මේක ඔයගොල්ලන්ට පුළුවන් පොඩි ෆෝමියුලා එකක් විදිහට මතක තියාගන්න. ඒක තමයි හුඟක් ලේසි. ෆෝමියුලා එකක් විදිහට මතක තියාගන්න. දැන් අපිට ඕන නම් 30 degrees පෙරලන්න 30 degrees කියන එක පයෝ 180යි θ කියන්නේ 30. එතකොට මේකයි කැපිලා ගිහිල්ලා 30 degrees කියන්නේ පයෝ 6 කියන එක. මෙතන මේ 30 degrees කියන්නේ මේක degrees වලින් අංශක මේක රේඩියන් වලින් 30 degrees කියන්නේ පයෝ 6 5 බෙදීම 6යි කියන එක. ඒ වගේම 45 ඒකත් අපිට හදලා දාන්න පුළුවන්. මේක හරිය ලේසියි දැන්. 45 degrees කියන්නේ 45 degrees කියන්නේ 45 වැඩි කරනවා 5 වලින්
180න් බෙදනවා. මේකට මෙතන 4යි. 7 π බෙදීම 4යි. මේකට එන්නේ π බෙදීම 4යි. 60යි කියන්නේ අංශක 60 නැත්නම් 60 degrees කීයද කියලා බැලුවොත් 60 degrees equal 60 multiply කරනවා 5 වලින් divide කරනවා 180 වලින්. මේක 3යි. එහෙනම් π බෙදීම 3යි. 60යි අංශක 60යි කියන එකට අපි රේඩියන් වලින් π බෙදීම 3යි. උංගා ගණිත කර්මවලදී A level පන්තියේදී අපි දැන් ඩිග්‍රීස් පාවිච්චි කරන්නේ නැහැ. පොඩි කාලේ තමයි පාවිච්චි කරේ. දැන් ඕගොල්ලන්ට sin 5/2 කීයද? අන්න ඒ වගේ 5/3 ගණනය කරන්. ඔන්න ඔය වගේ පොඩි දේවල් තමයි ගණන් හදනකොට ඕන වෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඩිග්‍රී පාවිච්චි නොකරම හරින්නේ නැහැ. කරයි කියලා වැරද්දකුත් නැහැ. නමුත් ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ ඩිග්‍රීස් කොහොමද රේඩියන් වලට පෙරලා ගන්න කියලා. 90 degrees කියන්නේ මේ විදිහට බලනකොට 5/2. 180 degrees කියන්නේ 5. මෙතනින් එන්නේ 3 times 5/2. මෙතන ඉන්නේ 2π. ওই විදිහට ඕගොල්ලන්ට පුළුවන් ඕනම අංශක ගානක් දුන්නම ඒකට සමාන වෙන රේඩියන් කෝණය ගණනය කරගන්න දැන්. ඒ වගේම අපි බලමු මේක සඳහා ලියා ගන්න මෙන්න මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්නේ theta degrees සමාන වෙනවා theta multiply කරනවා 5 වලින් බෙදනවා 180න් මෙතනින් තමයි රේඩියන් වලින් එන්නේ. RAD. මෙන්න මේක අපිට සූත්‍රයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ යම්කිසි අංශක ගණන රේඩියන් වලට පෙරලන්න ඕන නම් ඒ අංශක ගණන 105 වලින් වැඩි කරලා 180න් බෙදන්න. දැන් ඕකේ අනිත් පැත්ත. අපි දැනගන්න ඕන දීලා තියෙන රේඩියන් ගණන අංශක වලට පෙරලා ගන්න. ඔයගොල්ලෝගෙන් අහනවා π/2 රේඩියන් කන්වර්ට් කරන්න කියනවා ඩිග්‍රීස් වලට. ඒ වෙලාවේදී ඔයගොල්ලෝ කරන්න ඕන theta ඩිග්‍රීස් වලට පෙරලා මේක ඩිග්‍රීස් වලට පෙරලා ගන්න ඕන නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ theta වැඩි කරනවා 5 180න් බෙදලා වැඩි කරලා 5 වලින් බෙදන්න. නැත්නම් 5 වෙනුවට 180 දාන්න. ඒත් කමක් නැහැ. 5 වෙනුවට 180 දාන්න. දැන් මේ විදිහට ගත්තොත් 5 වෙනුවට 180 දැම්ම නම් 180 බෙදීම 2යි. 5 බෙදීම 2යි කියන්නේ ඩිග්‍රීස් වලට එන්නේ 90යි කියලා. ඒකම නැතිනම් අර සූත්‍රයේ අනිත් පැත්ත. අර අනිත් පැත්ත කියන්නේ 180න් වැඩි කරලා 5 වලින් බෙදන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේක theta radian සමාන වෙනවා theta වැඩි කරන්න ඕන 180න් බෙදන්න ඕන 5 degrees වලට. එතන ඉන්නේ degrees වලින්. දැන් අපිට ඕන නම් π/2 කීයද කියලා බලන්න. π/2 වැඩි කරලා 180න් බෙදන්න ඕන 5 වලින්. එතකොට මේ දෙක කැපිලා 90යි කියලා එනවා degrees. අංශක 90යි කියලා එනවා. ඒ නිසා ඕනම ගානක් දැන් ඕගොල්ලන්ට දීලා තියෙනවා නම් රේඩියන් වලින් රේඩියන් 5/6. මේක අංශක කීයද කියලා බලන්න ඕගොල්ලන්ට පුළුවන් 5 වෙනුවට 180 දාලා 180 බෙදීම 6 සමානයි 30 degrees අංශක 30යි. එහෙම නැතිනම් 180 වැඩි කරනවා 5/6 නේ. 5/6 කොහොමද දීලා තියෙන්නේ 5/6 වැඩි කරලා 180න් බෙදනවා 5 වලින්. එතකොට මේ දෙක කැපිලා යනවා. මේ දෙක කැපිලා 30යි කියලා එමත් එනවා. ඒ නිසා මෙන්න මේ සූත්‍රය මොකද්ද රේඩියන් මිනුමක් අංශක බවට පරිවර්තනය කරන්න ඕන නම් theta රේඩියන් සමාන වෙනවා theta 180න් වැඩි කරලා 5 වලින් බෙදුවොත් අංශක. මෙන්න මේක මේ සූත්‍රයක් මතක තියාගන්න. අර ඉස්සර වෙලා කර ඔපරේෂන් එකේ රිවර්ස් ඔපරේෂන් එක වගේ තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා දැන් රේඩියන් වලින් මැනපු කෝණයක් අංශක වලට පෙරලන්නත් අංශක වලින් මැනපු කෝණයක් රේඩියන් වලට පෙරලන්න. ඊට පස්සේ අපි බලමු මේකේ තව යෙදෙන අවස්ථාවක්.
දැන් මේ පන්තිදී ඔයගොල්ලෝ හුඟක් වෙලාවට මේ ඉගෙන ගන්න මිනුම් දැන් විභාගෙදී ගණන් හදනකොට මේවා පාවිච්චි කරන්න වෙනවා මිස මේක ගණනක් විදියට අහන්නේ නැහැ. මොකද මේ ෆස්ට් ටර්ම් එකේ කරන්නෙම ඇත්ත වශයෙන් පොඩි අර්ථ දැක්වීම් ටික ඉගෙන ගන්න එක තමයි කරන්නේ. ඒවා දාලා ලොකු ගණන් හදන්නේ සෙකන්ඩ් ටර්ම් තර්ඩ් ටර්ම් උනාට පස්සේ තමයි ලොකු ගණන් හදන්න ඉගෙන ගන්න වෙන්නේ. ඊට පස්සේ තව දෙයක් එනවා ඔයගොල්ලන්ට ඉදිරියට දැන් ගණන් හදනකොට සෙන්ටර් ඔෆ් මාස් ගුරුත්ව කේන්ද්‍රය වගේ එකදී එහෙම නැත්නම් සර්කියුලර් මෝෂන් එකේදී වෘත්ත චලිතයේදී වගේ ඔයගොල්ලන්ට එනවා දැන් යම් කිසි මේ වෘත්තයක ගියොත් ගමන් කරපු දුර සොයන්න. එහෙම නැත්නම් දැන් මෙන්න මේ වගේ කොටසක සෙන්ටර් ඔෆ් මාස් එක සොයන්න මේක වෘත්තයෙන් කපාගත්ත කොටසක්. අපි දැන් ඊළඟට බලමු වෘත්ත චාපයක දිග සොයා ගන්න ක්‍රමය. වෘත්ත චාපයක් කියන්නේ මෙන්න මේ වගේ වෘත්තයකින් කපාගත්ත කොටසකට. මෙන්න මේ කොටසේ දිග දැන් මේක වෘත්තයකින් කපාගත්ත නම් ඒ වෘත්තය අපි මෙන්න මේ විදිහට ඒ වෘත්ත කපාගත්ත වෘත්තයේ කේන්ද්‍රය සොයාගත්තොත් මෙන්න මේ දිග මෙතන ආපාතනය කරන කෝණය අපි හිතමු θ රේඩියන් කියලා. දැන් මේක AB කියලා ගත්තොත් මේ AB රේඛාව සහ මේ අරය අපිට ඕනකම තියෙන්නේ මේ AB රේඛාවේ දිග R සහ θ ඇසුරින් සොයා ගන්න. එතකොට අපි දන්නවා ඔයගොල්ලෝ පුංචි කාලේ ඉඳලා දන්නවා වෘත්තයක වර්ගඵල වෘත්තයක පරිධිය 2πr බව. 2πr කියන කෝණ පරිධියක් ලැබෙන්නේ මෙතන 2π කියන කෝණයකට. 2π සඳහා තමයි 2πr එන්නේ. ඒ නිසා එක රේඩියන් එකට එන්නේ 2πr බෙදීම 2π මෙච්චර ප්‍රමාණයක්. මේ එක රේඩියන් එකකට ලැබෙන්නේ r. r වලින් ලැබෙන එක රේඩියන් එකක් කියලා අපි මුලදී ඉගෙන ගත්තා. ඒ නිසා දැන් හොයාගන්න ඕන θ වලින් ලැබෙන්නේ කොහොමද කියලා කොච්චරද බලන්න r θ. ඒ නිසා θ වලින් එන මේ වක්‍ර දිග L නම් L සමානයි r θ. මෙන්න මේක අපිට පුළුවන් සූත්‍රයක් විදිහට පාවිච්චි කරන්න. ඕගොල්ලන්ට යම්කිසි වෘත්ත ඡාපයක දිග L නම් එම වෘත්තයේ අරය r නම් θ නම් ආපාතිත කෝණය θ measured in radians θ නම් L r θ අතර සම්බන්ධය සමානයි r θ. ඒ වගේම මේක ඕන රේඩියන් කියන්නේ θ L බෙදීම r කියලා මෙහෙම සම්බන්ධයක් උනත් තියාගන්න පුළුවන්. දැන් අපි මේ සඳහා මේවත් එක්ක යෙදෙන ගණන් කිහිපයක් අපි බලමු හදන්න. අපි බලමු මෙන්න මේ වගේ ගණනක්. අපිට දීලා තියෙනවා වෘත්ත ඡාපයක් AB වෘත්ත ඡාපයේ දිග සෙන්ටිමීටර් 11යි. මේ කපාගත්ත වෘත්තයේ අරය මේක වෘත්ත ඡාපයක් නිසා ඩොටඩ් ලයින් වලින් අඳිමු. මෙන්න මේ වෘත්තයේ අරය අපිට දීලා තියෙනවා 7 සෙන්ටිමීටර්. මේක 11 සෙන්ටිමීටර් නම් මෙන්න මේ කෝණය කීයද කියලා අහන්න. දැන් අපි දන්නවා අපිට අර සූත්‍රය දාන්න පුළුවන්. L සමානයි r θ. L කියන්නේ වක්‍ර දිග, ඡාපීය දිග සමානයි r කියන්නේ කපාගත් වෘත්තයේ අරය, θ කියන්නේ රේඩියන් වලින් මනින ලද කෝණය. ඒ නිසා අපිට පුළුවන් 11 සමානයි 7යි θ. θ කියන්නේ 11 බෙදීම 7යි රේඩියන්. ඔක තමයි මේක අංශක වලට උනම් පෙරලලා එහෙම ලියා ගන්න පුළුවන් පිළිතුර. තව ගණනක් බලමු අපි. මෙන්න මෙතන තියෙනවා මේ විදිහේ පොඩි ගණනක්. අපි ගනිමු OAB යන වෘත්ත ඛණ්ඩයකි. OAB යන වෘත්ත ඛණ්ඩයකි. OAB යන වෘත්ත ඛණ්ඩයකි. O යනු වෘත්තයේ කේන්ද්‍රයයි. දැන් මෙන්න මෙතන ආපාතිත කෝණය θ නම් r නම් වෘත්තයේ අරය පරිධිය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. මේ වෘත්ත ඛණ්ඩයේ පරිධිය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියලායි මෙතන කියන්නේ. පරිධිය කියන්නේ දැන් O වලින් පටන් ගත්තොත් O A ධන A B ධන B
O කියන එකට. පරිධිය P පෙරිමීටර් P කියලා ගත්තොත් O A ධන AB ධන BO. OA කියන්නේ රේඛීය දිගක් ඒක ආරයට සමානයි. AB කියන්නේ වක්‍ර දිගක්. වෘත ඉස්සර වෙලා ගත්ත අපි වෘත ඡාපයක දිග ඒක r θ. r θ ධන BO කියන්නේ රේඛීය දිගක් ඒකත් වෘතයේ ආරයට සමානයි. ඒ නිසා මෙතනින් එනවා 2r ධන r θ r ගත්තාම 2 ධන θ මේකේ θ පෙරිමීටර් කියන්නේ 2 ධන θ මනින්න ඕන මෙහෙම කියන්නම් පෙරිමීටර් කියන්නේ r ධන r θ ධන r 2යි r ධන θ r එළියට ගත්තාම 2 ධන θ. ඔක තමයි මේකේ පරිමිතිය වෙන්නේ. තව එකක් බලමු මේ වගේ පොඩි ගණන් තමයි ඔයගොල්ලන්ට හදා ගන්න ඕන. තව එකක් බලමු මෙන්න මේ වගේ දීලා තියෙන වෘතයක්. වෘතයේ AB කියන ජාය මගින් බෙදලා තියෙන කොටස් දෙකකට ඊළඟට කියලා තියෙනවා AB කියන්නේ මේ වගේ කොටසක් AB කියන්නේ මේ වගේ කොටසක් AB මෙන්න මේකෙන් පරිධිය ආපාතනය වන මේක කියන්නේ මේ වෘත්තයේ කුඩා ජාය මයිනර් ආක් එක මේක මේජර් ආක් එක මෙතන කේන්ද්‍රය. මේ මයිනර් ආක් එකෙන් මෙතන සෙන්ටර් එකේ ආපාතනය වෙනවා x සහ මේ කෝණේ 5x කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? මෙන්න මේ AB රේඛාවේ ඡාපීය දිග කීයද කියලා. AB වක්‍ර දිග නැත්නම් ආක් ලෙන්ත් එක කීයද කියලා. L නම් L කීයද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් අපි ඉස්සර වෙලාම මෙතන ආපාතනය වෙන කෝණය x මේක 5x නම් ඉස්සර වෙලාම සොයාගෙන හිටිමු x කියන්නේ කීයද කියලා. අපි දන්නවා x ධන 5x සමානයි 25 degrees. 25 degrees නෙවෙයි radians. එතකොට 6x කියන්නේ 25. ඒ නිසා x කියන්නේ pi/3 එහෙම නැත්නම් මෙතන අංශක වලින් නම් අංශක 60යි එන්නේ. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙන්න මේ L කීයද? මෙතන θ/3 මෙතෙන්දි දැන් අපි දාමු මේක අපිට දීලා තියෙන වෘත්තයේ අරය සෙන්ටිමීටර 10යි කියලා. ඒ නිසා ABL සමානයි r θ. ඒ සමාන වෙනවා r θට. L සමාන වෙනවා 10යි pi බෙදීම 3. උත්තරේ 10යි pi බෙදීම 3 සෙන්ටිමීටර්ස්. ඔන්න වගේ ඕගොල්ලන්ට පුළුවන් අවශ්‍ය ගණනය කිරීම කරගන්න. අපි තව පොඩි ගණනක් බලමු. මේක දීලා තියෙනවා මෙන්න මේ වගේ ගණන් ගොඩක් එනවා ඔයගොල්ලන්ට ගුරුත්ව කේන්ද්‍රය වගේ ගණන් හදනකොට සෙන්ටර් ඔෆ් මාස් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඒක තියෙන්නේ year 13 එකේදී ඉගෙන ගන්න. ඒකෙදි මේ වගේ ගොඩක් ගණන් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන මේ වගේ ගණනය කිරීම කරගන්න. මේකේ තියෙන්නේ OAB AB මේක CD OAB CD ඊපස්සේ මෙතන දීලා තියෙනවා මේ කෝණය θ. මෙන්න මේ ටික 3යි කියලා දීලා තියෙනවා. OA 3 සෙන්ටිමීටර මේ ටික 2යි. මේකත් 2යි. මේකත් 3යි. මේක වෘත්ත ඛණ්ඩයක් කියලා දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ මෙන්න මේ කොටසේ පරිධිය කීයද කියලා. මෙන්න මේ කොටසේ පරිධිය. මේකේ දීලා තියෙනවා θ සමානයි 0.8යි රේඩියන් කියලා. 0.8යි රේඩියන්. අපෙන් අහන්නේ මෙන්න මේ කොටසේ මේ ෂේඩඩ් ඒරියා එකේ පෙරිමීටර් එක කීයද? මේ
පාට කරලාද ප්‍රදේශයේ අන්තර්ගත පරිමිතිය කොච්චරද කියලා. එතකොට අපිට ඒක ලියා ගන්න පුළුවන් පෙරිමීටර් එකට මෙන්න මේ විදියට පරිමිතිය කියලා කියන්නේ මෙතනින් පටන් ගත්තොත් AC ධන CD ඒක ආක් ලෙන්ත් එකක් ධන BB ධන BA මෙතන තියෙනවා AB AC කියන්නේ 2 සෙන්ටිමීටර් CD කියන්නේ ඒක ආක් ලෙන්ත් එකක් එන්නේ CD ඒකට දාන්න ඕන සූත්‍රය r θ. r කියන්නේ මෙන්න මේ ලොකු වෘතයේ අරය ඒක 5යි θ දාන I දෙක එනවා මෙතන 2 දාන මෙන්න මේ 8යි θ 4 දාන 6.4යි 10.4යි සෙන්ටිමීටර. ඔන්න ඔය විදියට ඕගොල්ලන්ට මේ වක්‍ර කොටසක් සහිත රූපයක් දුන්නොත් ඒවායේ පරිමිතිය කීයද කියලා මේ සූත්‍රයට අනුව ගණනය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තව පොඩි කොටසක් ඕගොල්ලෝ දැනගන්න ඕන. ඒක තමයි වෘත ඛණ්ඩයක වර්ගඵලයේ සෙවීම. මේකත් අනිවාර්යයෙන්ම ගණන් හදනකොට එන එක. ඊය 13 වල ගණන් හදනකොට එන කොටසක් මේකත්. වෘත ඛණ්ඩයක වර්ගඵලය සොයන්නේ කොහොමද? වෘත ඛණ්ඩයක් කියන්නේ වෘතයකින් කපාගත්ත කොටසක් මෙන්න මේ වගේ. වෘත ඛණ්ඩයක් කියන්නේ මෙන්න මේ වගේ කොටසක්. මේක වෘතයේ කේන්ද්‍රය නම් මේක රේඩියස් එකක් වෙනවා. මෙන්න මේ වගේ කොටසක් තමයි වෘත ඛණ්ඩයක් කියලා කියන්නේ. ඕකේ වර්ගඵලය සොයාගන්න සූත්‍රයක් තමයි අපි ගොඩනගා ගන්න යන්නේ. දැන් අපි දන්නවා මෙහෙම මුළු වෘතයක වර්ගඵලය සඳහා අරය r වෘතයක වර්ගඵලය සඳහා සූත්‍රයක් අපි දන්නවා. අරය r වෘතයක වර්ගඵලය අරය r නම් වෘතයේ වර්ගඵලය πr වර්ගය. මේක අපි පොඩි කාලේ ඉඳලා දන්න සූත්‍රයක්. ඒ πr වර්ගය කියන්නේ මෙතන 2π කෝණයක් මගින් ඇති කරන වර්ගඵලයනේ. ඒ නිසා මෙතන θ කෝණයකින් කොච්චරද බලන්න අපි කරන්නේ πr වර්ගය 2π වලින් බෙදලා වැඩි කරන්න ඕන θ ගේ. මේකයි කැපිලා භාගයයි r වර්ගය θ. මෙන්න මේකේ වර්ගඵලය a නම් a කියන්නේ භාගයයි r වර්ගය θ. ඒ නිසා අපිට මෙතෙන්දී මෙන්න මේක සූත්‍රයක් විදිහට මතක තියාගන්න පුළුවන්. මෙන්න මේ වගේ අරය r වෘතයකින් කපාගත්ත වෘත ඛණ්ඩයක් තියෙනවා නම් ඒ වෘත ඛණ්ඩයේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය රේඩියන් වලින් මනින ලද θ කෝණයක් නම් මේ වෘත ඛණ්ඩයේ වර්ගඵලය ½ r²θ. මෙන්න මේක හුඟා අවස්ථාවලදී ඔයගොල්ලන්ට ගණන් හදනකොට යොදන්න වෙන සූත්‍රයක්. අපි බලමු ඒකෙනුත් ගණනක් දෙකක් හදලා. අපිට මෙහෙම දීලා තියෙනවා මෙන්න මේ වගේ ගණනක්. අපිට දීලා තියෙනවා OAB කියලා වෘත ඛණ්ඩයක්. මෙහෙම වෘතයකින් කපාගත්ත ඛණ්ඩයක් දීලා තියෙනවා. OAB. මෙන්න මෙතන ආපාදනය කරන කෝණය 0.8යි රේඩියන්. මේකේ අරය r නම් මේ වෘත ඛණ්ඩයේ වර්ගඵලය අපිට දීලා තියෙන වෘත ඛණ්ඩයේ වර්ගඵලය 40යි වර්ග සෙන්ටිමීටර්. වර්ගඵලය 40 නම් වෘතයේ අරය කීයද? දැන් අපිට මෙතනින් ගන්න පුළුවන් අපි දන්න සූත්‍රය a සමානයි භාගයයි r වර්ග θ. ඒරියා එක දීලා තියෙනවා 40 සමාන වෙනවා භාගයයි r වර්ගය θ. මෙතන θ දාන්න ඕන රේඩියන් වලින් 0.8යි. මෙතනින් එනවා මේකයි කැපිලා 0.4යි. 40 බෙදීම 0.4 තමයි r වර්ගයට
කියන්නේ R වර්ගය සමානයි 40 බෙදීම 0.4යි. R වර්ගය සමානයි 100යි. R සමානයි 10යි. අන්න ඒ වගේ අවස්ථාවකදී වෘත්තයේ ආරය සොයා ගන්න අපිට මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තව ගණනක් බලමු. මේකත් බලන්න. මේ වගේ වෘත්ත ඛණ්ඩයක් තියෙනවා. OAB මෙතන තීටා මේක 55යි මීටර. මේ වෘත්ත ඛණ්ඩයේ මේ ඛණ්ඩේ කපාගෙන තියෙන්නේ අරය මීටර 55ක් වෘතයකින්. මේක ගණන දීලා තියෙන්නේ මෙහෙමයි. වෘත්ත ඛණ්ඩයක හැඩය ඇති ඉඩමක රූපයක් රූප සටහනේ පෙන්වා ඇත. මෙහි අරය 55ක් වේ මීටර 55ක් වේ. මේ ඉඩම වටා වැටක් සෑදීමට බලාපොරොත්තු වේ. මේ ඉඩම වටා වැටක් සෑදීමට බලාපොරොත්තු වේ. එම වැටෙහි දිග මීටර 176 නම් මෙම ඉඩමේ වර්ගඵලය කීයද? ඒකයි අහන්නේ. වැටේ දිග දීලා තියෙනවා ඉඩමේ වර්ගඵලය අහනවා. ඉඩමේ වර්ගඵලය දැනගන්න අපිට අවශ්‍ය වෙන්නේ මේ θ කියන කෝණය. මොකද ඒරියා එකනේ අහන්නේ. ඔකට එන්නේ half r squared θ. r දානවා θ අපිට මේ රේඩියන් වලින් මැනලා දැනගන්න ඕන. ඉතින් මේ θ දැන ගැනීම සඳහා අපිට දීලා තියෙනවා මේ වැටක් බැන්දොත් වැටේ දිග දීලා තියෙනවා 176යි කියලා. ඒ නිසා අපි බලමු 176 හැදෙන්න ඕන මෙන්න මේ අරයට 55ට එකතු වෙන්න ඕන මෙන්න මේ කොටස r θ. දාන ආයිමත් මෙතන 55. r කියන්නේ 55 නිසා 176 සමානයි 55 දාන 55යි θ දාන 55 කියලා මෙතන එන්නේ. ඒ නිසා අපිට ගන්න පුළුවන් 55 දෙකක් 110යි 176 ඍණ 110 බෙදීම 55 සමානයි θ. එතකොට එනවා θ සමානයි කියලා එනවා θ සමානයි 66 බෙදීම 55 සමානයි θ කියලා එනවා. මේක 11න් බෙදුවා 11 සර 5 11 සර 6යි 6 බෙදීම 5යි කියන්නේ 1.2යි θ. එතකොට මේ රේඩියන් වලින් මැනලා තියෙන රේඩියන් 1.2යි මේ θ කෝණය. අපෙන් අහන්නේ මෙන්න මේ ඉඩමේ වර්ගඵලය කීයද? ඉඩමේ වර්ගඵලය කියන්නේ a නම් a සමානයි භාගයයි r වර්ගය θ භාගයයි r වර්ගය θ භාගයයි r වර්ගය කියන්නේ 55 වැඩි කිරීම 55 වැඩි කිරීම θ 1.2යි. මෙතන සුළු කරන්න පුළුවන් 0.6යි 55 වැඩි කිරීම 55 වැඩි කිරීම 0.6යි. මේක සුළු කරාම ඔයගොල්ලෝ සුළු කරලා බලන්න. මේක සුළු කරාම උත්තරේට එන්නේ සුළු කරාම උත්තරේ මේක සුළු කරාම එන්නේ 55 55න් වැඩි කරාම 25යි 30යි 25 වැඩි කරන්න ඕන 0.6න් 3 5 12යි 3යි 5න් 5යි 18යි දශම ස්ථානය ඇරියාම 1815යි. මේක මීටර වලින් දීලා තියෙන්නේ වර්ග මීටර වලින් තමයි එන්නේ. ඔන්න ඔය වගේ ගණන් ටිකක් හදා ගැනීමට අවශ්‍ය දැනුම තිබුණාම ප්‍රමාණවත් වෙනවා. දැන් අපි මේ පාඩමේදී කරේ කෝණ මැනීම කරන්නේ මොන විනුම් භාවිතා කරලාද කියලා. විනුම් දෙකක් ගැන ඉගෙන ගත්තා. එකක් අංශක අනිත් එක රේඩියන්. ඊළඟට අපි සූත්‍ර දෙකක් ඉගෙන ගත්තා. එකක් රේඩියන් අංශක වලට පෙරලන්න අනිත් එක අංශක රේඩියන් වලට පෙරලන්න. ඔය සූත්‍ර දෙක මතක තියාගන්න ඕන. ඊළඟට අපි ඉගෙන ගත්තා ආක් ලෙන්ත් එකක් හොයාගන්නේ කොහොමද
කියලා අන්න ඒක ආකේක ලෙන්ත් එක නැත්නම් වෘත ඡාපයක දිග සොයාගන්නේ කොහොමද? ඒ සූත්‍රය සහ වෘත ඛණ්ඩයක වර්ගඵලය සොයාගන්න සූත්‍රය. ඊට අමතරව තවත් තියෙනවා කෝණ මැනීමේ මිනුමක්. ඒක මේ පන්තියේදී ඉතා ඉහළ මට්ටමින් අපි ඉගෙන ගන්නවා. ඒක මේ දැනට මම කරන්නේ නැහැ, වෙනමම ඉගෙන ගන්නවා. ත්‍රිකෝණමිතිය කියන්නේ කෝණ මැනීම සඳහා තියෙන මිනුමක්. ඒක අපි ඉදිරි පාඩම් වලදී පාඩම් රාශියක් ඒක ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒක අපි ඉදිරියට ඉගෙන ගනිමු. එතෙක් අපි වෙනත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ සැමට ආයුබෝවන්.